ब्रह्माचलोकाधिपति सहंपति कतंजलि अंदिवरम आयाचता संदिट्ट संत परजक्क जातिका देशेतु धम्मं अनुकंपि मम पजं සහම්පති බ්‍රහ්මරාජා ඇතුළු සියලු දිව්‍ය බ්‍රහ්ම පිරිසට සද්ධර්ම ශ්‍රවණය සඳහා ආරාධනා කරන අතරම අප සියලු දෙනා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන මෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දෙපා නමද ආරාධනා කර සිටිමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං ධම්මං සංඝං නමස්සාමි. පුරිමා පාදං සුපතිට්ඨිතං පතිඨාපෙත්වා පච්චිම පාදං උද්ධරේයාති. පූජනීය මහා සංඝරත්නයන් ඇතුළු පින්වත් මෑණිවරුන්ගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ මාතෘකාව තමයි වැටුනොත් නැගිටින. මට මතකයි ඉංග්‍රීසියේ අපි මහාන වෙච්ච කාලේ මම කවුරුත් එක්ක ඒ හිටපු කාලය හරි ලස්සනයි. ඇත්තටම කියනවා නම් හරි සුන්දරයි. නායක හමුදුරුවෝ අපවත්වෙන්න පෙර ආතුව අපිට හිටිය පතාක යෝධයෙක් වගේ හැම දෙයකදීම අපේ පිටිපස්සෙන් ඉඳලා හොඳ නරක කියලා දුන්න කෙනා. මුල් කාලේදී නම් මට මතකයි ඇත්තටම කිව්වොත් එහෙම ඒ දුන්න උපදේශයන් කරදරයක් වුණා. කරදරයක් හැටියටමයි ගත්තේ. ඒකට හේතුව මොකද අපේ වැරද්දමයි එළියට ආවේ. වැරද්දක්මයි මම කඳුළු දැක්කේ. අතු ගන්නකොට වෙන්න පුළුවන්, දානේ වලදනකොට වෙන්න පුළුවන්, පාත්‍රය හොදනකොට වෙන්න පුළුවන්, කතා කරනකොට වෙන්න පුළුවන්, ඇවිදිනකොට වෙන්න පුළුවන්, බණ කියනකොටත් ඒ වගේම තමයි. මට මතකයි ඉංග්‍රීසියේ අපි ආරන්නේ හැම සිකුරාදාම තිබ්බා සමීතිය කියලා වැඩසටහනක්. ඒකෙදි නායක හමුදුරුවෝ පොතකුයි පෑනකුයි තියාගෙන ඩෙස්ක් එක ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා. අපිට නායක හමුදුරුවෝ දිහා බලාගෙන හරි ඒ ළඟ ඉඳලා හරි බණ කියන්න කියනවා. බුද්ධ පූජා තියන්න කියනවා. බෝධි පූජා තියන්න කියනවා. මල ගෙදරකට ගියාපුවම කියන විදිහේ බණ කියන්න කියලා කියනවා. කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ඒකට දෙන උත්තර මොනවද කියලා කොහොම අහනවා. ඒ කාලෙදී නම් හරි බයක් තිබ්බා ඒවට. ඒ වුණාට දැන් මතක් වෙද්දි හරිම සුන්දරයි ඒ අතීතය. පොඩි හරි වැරද්දක් වෙච්ච ගමන් නායක හමුදුරුවෝ විගහට එක කියනවා. බණ කියන ගමන් වුණත් කමක් නැහැ. මට මතකයි එහෙම දෙයක් වුණාම ඒ දවස් පුරාවටම ඒ සතිය පුරාවටම හරිය මතක තියෙන තාක්කල්ම ඕකම හිතේ දිවුවා. ඒ වැරද්දම හිතේ දිවුවා. මොන දේ කළත් ඒ වැරද්දම ඔළුවට ආවා. පස්සේදී මට හිතන්නත් හිතුණා මේ වැරදි නැති වෙන්නේ කොහොමද කියලා. මොකද වැරද්ද කියන දේ ඒ තරමටම මාවත් යට කරලා දැම්මා. මම දන්නවා ඔයයන්වත් යට කරලා දාන්න. ඒකට විසඳුම මොකක්ද කියන එකයි හොයලා බැලුවේ. පෙළේ මෙන්න මෙහෙම ලස්සන කතාවක් තියෙනවා. එක්තරා දවසක සාරිපුත්තයන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා දානේ වළඳලා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා වන්දනා කරලා කියනවලු බුදු පියාණන් වහන්සේ
මේ දහම හම්බ වෙච්ච දවසේ ඉඳලා මම ඉතින් වැරද්දක් වුණා නම් ඒක බොරුවක් කියලා. මේ දහම හම්බ වෙච්ච දවසේ ඉඳලා මම මොකක්වත් වැරද්දක් කරපු කෙනෙක් නෙවෙයි කියලා සාරිපුත්යන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේට. බුදු පියාණන් වහන්සේ ඕක අහගෙන ඉඳලා සාදු කියලා අනුමත කරන්නේ නැහැ. උන්වහන්සේ දේශනා කරනවා සාරිපුත්යන් වහන්සේට සාරිපුත්ත ඔහොම කියන්න එපා. හේවන් සාරිපුත්ත කියලා කියනවා. එහෙම කියන්න එපා. මේ සද්ධර්මයේ ලෝකේ පහළ වෙච්ච කාලේ ඉඳලා හීනකින්වත් වැරද්දක් වුණේ නැත්නම් හීනකින්වත් කරදරයක් වුණේ නැත්නම් කරදරයක් කළේ නැත්නම් ඒ තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේ පමණයි අන් කිසිවෙකු නෙවෙයි කියලා කියනවා. ඔය කියන ඉගැන්වීම දැක්කට පස්සේ පින්නතුනේ මට මගේ පැත්තෙන් එක පැත්තකට ඇත්තටම කියනවා නම් ලොකු සහනයක් ආවා. එහෙමනම් වැරදි වෙන්න පුළුවන් නේද කියලා. වැරදි වෙන්න පුළුවන් නේද කියලා මට හිතුණා. අපේ ජීවිතේ වැරද්දක් වුණාම සාමාන්‍යයෙන් අපි හිතන ස්වභාවය තමයි මම ඒ වැරද්ද කරන කෙනා කියලා. වැරද්ද කියන එක අපි යට කරලා දාන දෙයක් හෝ මම ඒ වැරද්දෙන්මයි ජීවත් වෙන්නේ කියන එකයි අපි ගොඩක් වෙලාවට හිතන්නේ. අපේ අදහස තුල තියෙන්නේ මම වැරදිකාරයෙක් කියන එකයි. නමුත් පින්නතුනේ ඔයත් මම භාවනා කරන්න ආවට පස්සේ හුස්ම දිහා බලාගෙන ඉන්න ඕනකම කියන වැරද්ද අහිංසක වැරද්ද තියවිච්ච හින්දා අපිට දවස් කීයක් නම් භාවනාව කරගන්න බැරි වුණාද? ඒක වැරද්දක් කියලා දන්නේ නැහැ. අපි හිතන්නේ ඒක හරි කියලා. මොකද මූලිකවම හිතට පුළුවන්කම තියෙන්නේ හුස්ම බලන්න නෙවෙයි නම් සද්ද අහන්න නම් පුළුවන්කම තියෙන්නේ. ඇඟ තේරුම් කරලා දෙන්න නම් පුළුවන්කම තියෙන්නේ. වේදනාවල් දැනෙන එක හඳුනා ගන්නට විතරක් නම් පුළුවන්කම තියෙන්නේ. හිත දුවන එක තේරුම් ගන්නට විතරක් නම් පුළුවන්කම තියෙන්නේ. අපිට ඕනකම තිබ්බට හුස්ම බලන්න අපේ අවධානයට ඒක කරන්න බෑ. නමුත් අපි අපේ ජීවිතය තුළ ඔය කියන විදිහේ අත්දැකීමක් ලබා ගත්තට පස්සේ හිතට අදහසක් ගන්නවා මට එහෙමනම් මේ දේ කරන්න බෑ කියලා. අන්න එතනයි වැරද්ද තියෙන්නේ. බුද්ධ ශාසනය කියලා කියන්නේ පින්නතුනේ වැරද්ද හින්දා ජීවිතේ නතර කරන තැනක් නෙවෙයි. අපි කරන කියන කාරණාව තුළ තියෙන්නේ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියන එක තේරෙන්නේ කාලාන්තරයක් තිස්සේ ඒ දේ පුරුදු කළාට පස්සේ. සරල උදාහරණයක් ගත්තොත් එහෙම ඔයත් සක්මන් මළුවක් කියලා දෙයක් හිතාගෙන අපි හිතමුකෝ එලිමහනේ සක්මන් කරන්න පටන් ගත්තා නම් නිකන් ඉරක වගේ ඇවිදලා බලන්න. මූලිකව අපි හිතනවා ඒ ඇවිදින්නේ තනි ඉරක වගේ කියලා. නමුත් යම්කිසි වෙලාවක් හෝ දවස් කිහිපයක් හරි කමන්නේ එක දිගට නැතත් සක්මන කළාට පස්සේ තේරෙන්න පුළුවන් මම මේ තනි කෙලින් කියලා හිතාගෙන ඇවිදලා තියෙන්නේ චුට්ටක් ඇදේට කියලා. ඒකේ තේරුම පින්නතුනේ අපි කරලා තියෙන වැඩේ වැරදි කියන එක නෙවෙයි. ඒකේ තේරුම තමයි අපි කරලා තියෙන දේ තුල තියෙන හරි වැරද්ද තේරෙන්න ගත්තේ කාලයක් තිස්සේ මේක කළාට පස්සේ කියන එක. බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම තුල මම දකින ලස්සනම ලක්ෂණය ඔන්න ඕකයි. අපිට කියන්නේ එක පාරක් කරලා හිතේ ස්ථිර අදහසක් හදාගන්න කියලා නෙවෙයි. අපිට හැමදාම දේශනා කරන්නේ නැවත නැවත කරන්න. වැටි වැටි නැගිටින්නයි අපි ගන්නන්නේ. අපි වැටෙනොත් නැගිටින අය.
ලෝකේ ගොඩාක් වෙලාවල් වලට පින්නතුනේ තමන්ගේ ජීවිතේ හිතාගෙන ඉන්න දෙයක් බලාපොරොත්තු වෙච්ච දෙයක් සිද්ධ නොවුනාට පස්සේ බහුතර ලෝක සත්‍යය හිතන බහුතර මතය තමයි තනි මතය තමයි තනි අදහස තමයි එකපාරයි කරන්නේ ඒ පාර සාර්ථකුනේ නැත්තම් අතහැරලා දාන්න. ආයෙ කරන්න හිතන්නේ නේද? ඔයත් දන්නවද බෝධිසත්වයෝ සාරාංශකේ කල්පලක්ෂයක් එකම එක කාරණාවක් කරන්න අත්හදා බැලුවා. මොකද කියන්නේ එහෙම කිව්වේ? උන්වහන්සේ සාරාංශකේ කල්පලක්ෂයක් බෝධිසත්වයෙක් හැටියට පාරමිතා ධර්ම පිරුවා කියලා කියන්නේ බුද්ධත්වයට පත් වෙන්නේ කොහොමද කියන එක ගැන ඉගෙන ගත්තා. සුළුපටු කාලයක්. සුළුපටු කාලයක් නෙවෙයි. එතකොට අපේ ජීවිතය තුළ සමහරක් වෙලාවල් වලදී පින්නතුනේ අපේ අතෙන් වැරදි වචනයක් කියවෙන්න පුළුවන්. අපේ අතෙන් නොහිතා වැරදි වැඩක් කෙරෙන්න පුළුවන්. වැරදි විදිහේ සිතුවිල්ලක් හිතන්න පුළුවන්. එහෙම වුණාම අපේ පැත්තට අපිට ගොඩක් ඉතුරු වෙලා තියෙන පොදු ප්‍රතිලාභය තමයි පොදු ප්‍රතික්‍රියාව තමයි ආයෙනම් මම එයත් එක්ක කතා කරන්නේ නැහැ කියලා හිතන එක. ආයෙනම් අර වගේ වැඩක් කරන්නේ නැහැ කියලා හිතන එක. ආයෙනම් අර වගේ සිතුවිල්ලක් හිතන්නේ නැහැ කියලා හිතන එක. නමුත් අපි එහෙම හිතුවාට ඒ දේ එහෙම සිද්ධ වෙන්නේ නැහැ. නමුත් බුද්ධ ශාසනය අපිට කියලා දෙනවා පින්නතුනේ ඊට වඩා සාර්ථක ක්‍රියාවලියක් සාර්ථක වැඩපිළිවෙලක් මේ බුද්ධ ශාසනය තුල වැරදි කරපු කෙනාව දඬුවමට ලක් කරන්නේ නැහැ. වැරදි කරපු කෙනාට නිතර නිතර ඇඟිල්ලෙන් එන ඒ කෙනාව තවදුරටත් ඒ වැරද්දම ඔබලා තියන්න ඒ කියන මානසික පීඩනය තුල හිර කරවන්න බුද්ධ ශාසනයේ ඉඩක් නැහැ කවදාවත්. කොතනකවත්. බුදුහාමුදුරන්ගේ දේශනාව තියෙන්නේ යම් කිසි කෙනෙක් වැරද්දක් කරනවා නම් ඒ වැරද්ද කරන්නේ එයා ඒක හරි දෙයක් හැටියට හිතාගෙන ඉන්න හින්දායි. වැරද්ද මේකයි නිවැරද්ද මේකයි කියලා හරියට දැක්කා නම් මනාකොට හඳුනාගත්තා නම් අවබෝධ කළා නම් ආයේ එයා ඒ වැරද්ද කරන්නේ නැහැ කියන එකයි තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම. පින්නතුනේ අපේ අතින් වැරදි වචනයක් කියවෙන්න පුළුවන්. අපිට දැන් අවස්ථාව තියෙනවා බුදු පියාණන් වහන්සේ හින්දා. මේ වැරදියට කියාපු වචනය හරි ගස්සවලා ආපහු කියන්න. පිරිසක් එක කතා කර කර ඉන්නකොට වෙන්න පුළුවන්. පුද්ගලිකව කවුරු හරිත් එක කතා කර කර ඉන්නකොට වෙන්න පුළුවන්. තමන් අතින් කියන්න ඕන දෙයකට වඩා නොකියන්න ඕන දෙයක් කියවුනොත් එහෙම අපේ සමාජය අපිට හුරු කරලා තියෙන අපේ සංස්කෘතිය අපිට හුරු කරලා තියෙන අපි ඉගෙනගෙන තියෙන්නේ ඒක වහලා දාන්න කටයුතු කරන්නයි. ඒක වහලා දාන්න කටයුතු කළාම තියෙන ප්‍රශ්නේ තමයි අපේ හිත පැත්තෙන් අපේ හිත අපිට කතා කරලා කියනවා අපේ හෘද සාක්ෂිය කතා කරලා කියනවා ඔයා මෙහෙම වැරද්දක් කළා කියලා. වගේම සමාජය තුලත් අපිට දෝෂාරෝපණයක් කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම එනවා. ඊළඟ අවස්ථාවකදී වුණත් මම මේ විදිහේ වැරදි වචනයක් කියන්නේ නැහැ කියන අදහසක් අපි හිතට ගත්තා වෙන්නත් පුළුවන්. ඒ වුණාට අපේ ශබ්දකෝෂය තුල පුද්ගලිකව Tamanගේ වචී සංඛාර තුල වචනේහි සකස් කිරීම තුල ඒවන් වූ අවස්ථාවකදී භාවිතා කරන්න සුදුසු වචනයක් උගන්වලා නැත්නම් අපේ හිතට කියලා දීලා නැතිනම් අපේ හිතට අපි කොච්චර ප්‍රාර්ථනා කළත් පින්නතුනේ එහෙම වචනයක් කියන්න හිතට තේරෙන්නේ නැහැ. ඒක හරියට පොඩි ළමයෙක් මොකක් හරි වැඩක් කරනකොට එයා ඒ වැඩේ වැරදිට නම් කරන්නේ පොඩි ළමයාට අපි කොච්චර බැන්නත් වැඩක් නැහැ. කොච්චර ගහලා කරලා කිව්වොත් වැඩක් නැහැ. ওই වැඩේ කරන්න එපා කියලා. හේතුව තමයි ඒ දරුවා දන්නේ නැහැ ඒක කරන්නේ කොහොමද කියලා.
ශාසනය අපිට උගන්වන ක්‍රමය තමයි පින්නතුනේ අර්ථචර්යාව කියන එක. යහපත් විදිහට ජීවත් වෙලා පෙන්වන්නට කියන එක. අපි අපිටම යහපත් වූ උදාහරණයක් වෙන්නේ කොහොමද? වැරදි වචනයක් අපි අතින් එළියට ගියොත් දැන් අපි සිහිය පුරුදු කර නැත්තු හින්දා අපිට පුළුවන්කම තියෙනවා මේ සිද්ධ වෙන කාරණාවේ හරි වැරද්ද තේරුම් ගන්නට. ඒ හරි වැරද්ද තේරුම් අරගෙන පිරිසක් ඉදිරියේ වෙන්න පුළුවන්. නැතිනම් පුද්ගලිකව තව කවුරු හරිත් එක්ක විතරක් වෙන්න පුළුවන්. කාරි නෑ. අපි කියන්න පටන් ගමු වෙනතුනේ. මම ඕක නෙවෙයි කියන්න ගිය වචනේ. හැබැයි මට කියුනේ මෙන්න මේකයි. එහෙම කියලා නිවැරදි වචනයක් අපි එතනට ආදේශ කරමු. වැරදි වචනය කියවිච්ච තැනට නිවැරදි වචනයක් අපි ආදේශ කරමු. ඔයිට වඩා වෙනස් පින්නතුනේ ඔය ඇත්තොත් මමත් මේ ලෝකේ ජීවත් වෙනකොට මෙච්චර තාක් කාලයක් ගොඩක් වෙලාවට අපි පුරුදු කරලා තියෙන රටාව. වැරද්දක් වුණා නම් ඒ වැරද්ද වහන්න අපි ඉගෙන ගත්තා මිසක හෝ අපිට සමාජයේ උගන්වලා තිබුණා මිසක ඒ වැරද්ද වහන්න ඒ වැරද්ද මකලා දාන්න අලුත්ම සංස්කෘතියක් බිහි කරන්න උගන්වලා තිබුණා මිසක ඒ වැරද්දෙන් නිදහස් වෙන්න අපිට කියලා දෙන්නේ නැහැ. ඒ වැරද්දෙන් නිදහස් නොවන තාක්කල් අපිට අපේ හෘද සාක්ෂියෙන් නිදහස් වෙන්න පුළුවන් වුණේ නැහැ. කවදාකවත් අපි නිදහස් වෙන්නේ නැහැ. නිදහසක් මුක්ති විඳින්නේ නැහැ. දැන් අපිට අවස්ථාවක් තියෙනවා පින්නතුනේ ඒ නිදහස මුක්ති විඳින්න ඉගෙන ගන්න. හිත හදා ගන්න. වැටුනොත් නැගිටිනවා කියලා. වැරදි වචනයක් කියවුනොත් එහෙම අපි උත්සාහ කරමු ඔක නැවතම කියන්න. වැරද්දක් වුණා කියලා ඒ කෙනාව අර අපේ භාෂාවේ වචනයක් තියෙනවා හංගඩු ගන්න කියලා. එහෙම උවමනාවක් නැහැ එතකොට. මේ ලෝකේ කවුරුවත්ම සුපිරිසිදු නැහැ බුදුරජාණන් වහන්සේ හැරෙන්න. දේශනාවේ ඒ බව තියෙනවා. අපි දැන් දේශනාවෙත් ඒක කතා කරලා තියෙනවා. අඩුම තරමේ මේ ශාසනයේ ඉහළම ස්තරයේ හිටපු ධර්මසේනාධිපති වෙච්ච සාරිපුත්යන් වහන්සේවත් නැහැ. එහෙම නම් පින්නතුනේ. ඔය ඇත්තොත් මමත් ගැන කවර කතාවද? මේ ධහම අහපු නැති කෙනෙක් ගැන කවර කතාවද? අපිට එතකොට පුළුවන්කමක් තියෙනවා. වැරද්ද සිද්ධ වුණා නම් වැරද්දක් සිද්ධ වුණා නම් මේ වැරද්දට සමාව දීලා ඒ වැරද්දෙන් නිදහස් වෙන විදිය ගැන කතා කරන්න. ඒ වැරද්දට ඔච්චම් කරන්නට නෙවෙයි, ඒ වැරද්ද කරපු කෙනාගේ හිත පාරවන්නට නෙවෙයි, එයාට කරදර කරන්නට නෙවෙයි. එයාට නැගී හිටින්න තවත් අවස්ථාවක් දෙන්න අපිට දැන් අවස්ථාවක් තියෙනවා. භාවනාවේදීත් ඔක්කොම තමයි වෙන්නේ. අපි භාවනාවට වාඩි වුණාට පස්සේ අපිට කරන්න ඕන ආනාපානේ බලන එක හිත දුවනවා. ඉතින් අපි හිතනවා අපි හිතලා හදා ගන්න අදහස තමයි මගේ නම් භාවනාව හරියන්නේම නැහැ. හිත දුවනවාමයි වෙන්නේ මේ. මට මේ භාවනාව කරගන්න බැහැ. නමුත් අනිත් පැත්තෙන් බලනකොට ඒ කියන කෙනාගේම ඒ අත්දැකීම තවත් පැත්තකින් බැලුවොත් එහෙම තවත් පැත්තකින් විග්‍රහ කළොත් එහෙම එයාට මේ හිත දුවන විදිය තේරුනේ කොහොමද? ශරීරයට එන්නේ නැති බව මෙයාට තේරිලා තියෙනවා. ආනාපානයට යන්නේ නැති බව තේරිලා තියෙනවා. තමන් කරන්ට ඕනකම තිබ්බ දේ කරන්ට බැරි වෙච්ච බව තේරිලා තියෙනවා. සිතවිල්ලටම හිත ගිය බව තේරිලා තියෙනවා. මේ ටික තේරුනේ කොහොමද? මේ ටික තේරුනේ සිහිය තිබ්බ හින්දා. අපි හඳුනා නොගත්ත පැත්ත මේකයි. සමාජය තුල පින්නතුනේ අපිට හැමදාම උගන්වලා තියෙන දෙයක් තමයි ගොඩක් වෙලාවට වැරද්දට මැඟිලි ගන්න. පොඩි හෝ වැරද්දක් සිදු වුණාට පස්සේ ඒ වැරද්දම ආය උපුටා අරගෙන සමච්චලයට ලක් කරාට. ඒ කෙනාට එකෙන් හැදෙන්නේ කොහොමද කියන එක ගැන කියලා දෙන්න නෙවෙයි. සමච්චල් කරන්නයි මේ සමාජ ස්තරය, සමාජ තලයේ සංස්කෘතිය අපිට උගන්වලා තියෙන්නේ. බුද්ධ දර්ශනය කියලා කියන්නේ පින්නතුනේ පටිසෝතගාමිනී වැඩපිළිවෙලයි. ආපස්සට යන්නේ. අපි ආපස්සට යනවා කියලා කියන්නේ
මේ පුරුදු කරලා තියෙන රටාවෙන් ආපස්සටයි අපි යන්න ඕනේ. භාවනාව පටන් ගන්නකොට අනේක විදිහේ කරදර එන්න පුළුවන්. ප්‍රශ්න එන්න පුළුවන්. හිත කඩාගෙන වැටෙන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතේ වුණත් එහෙමමයි. අනේක විදිහේ ප්‍රශ්න එන්න පුළුවන්. විවිධාකාර ගැටලු වෙන්න පුළුවන්. බලාපොරොත්තු හදාගෙන තියාගෙන කරන්න හිතාගෙන හිටපු හැම එකක්ම සුණු විසුණු වෙලා යන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ පින්නතුනේ අපිට ඒක කරන්න බෑ කියලා. අර වගේ කරදර වෙච්ච වෙලාවට ඒ වගේ අසරණකම් වෙච්ච වෙලාවකට කැඩිලා බිඳලා ගිය වෙලාවකට ඒ කරපු කාරණාව තුල අපිට යන්න පුළුවන් ප්‍රමාණය පෙන්වුවා මිසක අපි ඒ යන්න ගිය ඉලක්කයට යන්න අපිව නුසුදුසුයි කියන එකක් ඉගැන්වුවේ නැහැ. නුසුදුසුතාවය මොකක්ද? ඒ ඉන්න මට්ටම තුලින් අපිට යන්න බැරි වෙන්න පුළුවන්. ඒ ඉන්න මට්ටම තුලින් ඒ තියෙන දැනුමත් එක්ක, ඒ තියෙන වටපිටාවත් එක්ක, ඒ තියෙන අත්දැකීමුත් එක්ක අර කියන සාර්ථකත්වයට යන්න තාම බැරි වෙන්න පුළුවන්. එච්චරයි. අපේ ජීවිතය තුල පින්නතුනේ අපි හදාගන්න ඕන ලේසි ඉලක්කයක්. අමාරු ඉලක්කයකට වඩා ඔයත් භාවනාවට යනකොට මගේ යෝජනාව තමයි මුළු පැයම භාවනාවක් කරනවා හෝ සිහියෙම ඉන්නවා හෝ ආනාපානයම බලාගෙන ඉන්නවා කියන ඒ අදහසට යනවට වඩා වටිනවා. ඒක හුස්මක් බලන්න මම යන්නේ කියලා එහෙම අදහසකින් භාවනාවට යන එක වටිනවා. මොකද පින්නතුනේ ඒක අපිට කරන්න පුළුවන් එකක්. ඒක අපිට කරන්න පුළුවන් දෙයක්. ගෙදර ලොකු මිදුලක් තියෙනවා නම් මිදුල දිහා දැක්කට පස්සේ හිතෙන්න පුළුවන් අප්පා මේක නම් අතු ගන්න බෑ අප්පා මට කියලා. නමුත් මොකද හිතන්නේ? එක ඉදල් පාරකුයි තව එකකුයි ඊට වඩා තව එකකුයි එකතු කරනවා කියලා හිතුවොත්. එක පාරක් ඉදලෙන් අතු ගන්නවා. ඒකට තව එක පාරක් එකතු කරනවා. එහෙම හිතුවොත් මොකද කියන්නේ? මං හිතනවා අර බර අපේ ඔළුවෙන් අයින් වෙයි කියලා. ගැටලු සහ ප්‍රශ්න කියලා කියන්නේ පින්නතුනේ අපේ හිතට බරක් ගෙන දෙන දේවල් වෙලා තියෙනවා. හේතුව තමයි අපි ඒකින් නිදහස් වෙන විදිහ දන්නේ නැති හින්දා. ඔන්න ඔය කාරණාව හන්දයි බුදුරජාණන් වහන්සේ විදර්ශනාව විපස්සනාව කියන දේ අපිට උගන්වලා දෙන්නේ. ඒක ගැන උන්වහන්සේ උදාහරණ දක්වනවා. උදාහරණ වලින් පෙන්වලා දෙනවා. විශේෂයෙන් දකින්නේ කොහොමද? වෙනස් ආකාරයකින් දකින්නේ කොහොමද කියලා කාරණා කීපයක් යටතේ අපිට පෙන්වලා දීලා තියෙනවා. ඒකෙන් එකක් තමයි විවේකයක් ඇති වෙන විදිහට හිතන්න. අතහැරෙන විදිහට හිතන්න. නතු නොවන විදිහට හිතන්න. අදහස් දරන්න, කතා කරන්න, වැඩ කටයුතු කරන්න, ජීවිතයක් පවත්වන්න කියලා අපිට උගන්වන්නේ. මේකයි පින්නතුනේ ජීවමාන බුද්ධ ධර්මයේ තියෙන හරය සහ ලස්සන. මේ කියන ධර්ම ඔයත්න්ගෙත් මගේ ජීවිතයට පමුණුවා ගන්න පුළුවන් නම් ඒක කරන ප්‍රායෝගික අභ්‍යාසයන් ටික කරන්න අපි පරයන්කේදී තමයි. නමුත් ඒ තුලින් ලැබෙන ප්‍රතිලාභ වලින් සැරස වෙන්නේ පින්නතුනේ අපේ සාමාන්‍ය ජීවිතයයි. අපේ සාමාන්‍ය ජීවිතය තුළ අපි අතින් වැරදි වැඩක් වුණොත් එහෙම ඊට කලින් අපි මගේ අතින් මේක වුණා කියලා එහෙම හිතනතු වුණාට අපි ආපහු කරමු මේ වැඩේ ආපහු. උදාහරණයක් හැටියට මම හැමදාම ගත උදාහරණයක් තමයි මගේ භාවනාවේ ආචාර්යවරයා කෝප්පේ තියෙන එක. ඒ කෝප්පේ සිහියෙන්ම තියන්න බොහොම හිමින් සිරුරේම තියන්න මම උත්සාහ කළා වුණාට මගේ අසිහිය වැඩි වෙලා ඉවසීමට වඩා කලබලකම ඉස්මතු වෙලා හදිස්සිය ඉස්මතු වෙලා සංසුන්කමට වඩා නොසන්සුන්කම ඉස්මතු වෙලා ඒ කෝප්පේ විගහට දඩෝම් ගාලා තිබ්බා වෙන්න පුළුවන්. එහෙම වෙච්ච වෙලාවට හතර වටේ කට්ටිය හිටියොත් එහෙම මට ඇත්තටම මතකයි මම මේ දේ කළා. මම ඒ අතංගෙන් සමාවත් ඉල්ලලා ආපහු අර කෝප්පේ අරගෙන හිමින් සීරුවේ තියලා හිතට ඉගැන්නුවා. හිතට පුරුදු කරන්න පටන් ගත්තා. මේ දේ නිවැරදිව කරන්න තවත් විදිහක් තියෙනවා කියලා.
ලෝකෙ පින්නතුනි හැමදාම වැරද්ද කියන දේ අපිට කටුවනින දෙයක් වුණාට එහෙම කටුවනින දෙයක් හැටියට අපිට පෙන්නලා තිබුණා වුණාට බුදුරජාණන් වහන්සේ අපිට උගන්වනවා වැරද්ද කියලා කියන්නේ අපේ ජීවිතයේ සාර්ථකත්වයට යන්න අපිට පාර පෙන්වන ගුරුවරයෙක් කියලා. මම එක උදාහරණයක් කියන්නම්. ඒකටත් බුදු පියාණන් වහන්සේ බෝධිසත්වයෙක් හැටියට අර දුෂ්කර ක්‍රියා කරලා ආහාර ගන්න නැතුව ඉන්න පුළුවන් උප්පරිම කටුක ජීවිතය ගෙවලා හිටපු කාලෙදී කියනවා උන්වහන්සේගේ මේ බඩ ස්පර්ශ කරනකොට කොඳු වැට පෙළ හම්බ වුණා. ඒකලු අත ගෑවුනේ. ඔළුව අත ගන්නකොට කෙස් ටික ගැලවිලා වැටුණලු. හේතුව කෙස් ටික තියාගන්න තරම්වත් හැමට හයියක් නැහැ. කොහොම වෙලා අවසානට ඇදගෙන වැටුණලු. ඇදගෙන වැටුණාට පස්සේ මාරේ ඇවිල්ලා කියනවලු දැන් ඉතින් වාගේ සෙල්ලම් ටික ඉවරයි. යක් දැන් මැරෙන්න කිට්ටු වෙලා තියෙන්නේ කියලා. එතකොටයි බුදුරජාණන් වහන්සේ තේරුම් අරගත්තේ බෝධිසත්වයෙක් හැටියට එහෙනම් මම මේ කරපු වැඩේ තුල කරපු වැඩ පිළිවෙල තුල මොකක් හරි වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද සකස් කර ගන්න ඕනේ කියලා. අපේ ජීවිතය තුල පින්නතුනේ අපි අපේ හිත කඩාගෙන වැටිච්ච සාර්ථකත්වයට යන්න ගියපු කාරණාව සිදු කරගන්න බැරි වෙච්ච හිතින් දුක් වෙච්ච කායිකව දුක් වෙච්ච මානසිකව දුක් වෙච්ච අවස්ථා අනන්ත ඇති අප්‍රමාණව ඇති. ඒ අවස්ථාවන් ටික අපි අපේ හිතේ ඉතුරු කරගෙන තිබුණා නම් ඔව් මාව මේ තැනට වැටුණා ආයෙනම් මොනවත් කරන්න බැහැයි කියලා ඒ විදිහේ සිතුවිල්ලක් බෝධිසත්වයන්ටත් එදා තිබ්බනම් පින්නතුනේ ඔයයන්ටත් මටත් අද මේ විදිහට කතා කරන්න දහමක් මේ ලෝකේ පවතින්නේ නැහැ. ඒක ඔයයන්ටත් තේරෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදියේ ඉඳලම තේරුම් අරගෙන තිබ්බ දෙයක් තමයි මනුෂ්‍යයා කියන කෙනාට මේ අතපය ඇඟිලි නැති වුණාට හිතේ උත්සාහය ඉතුරු වෙනවා. ඒ දේ තියෙනවා. අපිට උත්සාහය තියෙනවා නම් වීරිය තියෙනවා නම් මේ ලෝකේ කරන්න බැරි වැඩක් නැහැ. කෙනෙක් හිතන්න පුළුවන් කවුරු හරි කෙනෙක් බැන්නා කියලා. හෝ තමන්ගේ ජීවිතයට වැරදි විදිහේ නිර්වචනයක් දුන්නා කියලා. ආයෙ නම් කවදාකවත් මෛත්‍රියෙන් නම් කතා කරන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්. ආදරයක් නම් දක්වන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්. කරුණාවක් නම් දක්වන්නේ නැහැ කියලා හිතා ගන්න පුළුවන්. හිතට ස්ථිර අදහසක් ගන්න පුළුවන්. ඒ වුණාට වෙනතුනේ වෙන කෙනෙකුගේ වචනයක් හින්දා නෙවෙයි අපේ ඒ තියෙන ගුණාංගයන් නැති වෙන්නේ. ඇත්තට මේ ගුණාංගයන් නැති වෙන්නේ නැහැ. අපි ඉපදුන දා ඉඳලම මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා කියන ඒවා අපි අරගෙන යන්නේ. හැබැයි කාලයක් යනකොට ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේකයි අපිට අමතක වෙනවා ඒවා අපි ගාව තියෙනවා කියලා. විශේෂයෙන්ම උත්සාහය. බුද්ධ ශාසනයේදී තමයි බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ අපිට උගන්වන්නේ වැටෙන්නේ නැගිටින්න කියලා. භාවනා මාර්ගය තුල ඔයතෝ ගණන් ගන්න එපා කාරි නැහැ. හැමදාම වැටෙන්න පුළුවන්. හැමදාම වැරදි වෙන්න පුළුවන්. අපි හිතාගෙන යමක් කරන්න ගියා වුණාට ඒ දෙයට වඩා වෙනස්ම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒකේ තේරුම අපි එක විභාගයක් සමත් වෙලා තියෙනවා. මොකද්ද විභාගේ? වැටුනොත් නැගිටින්න වෙනවා කියන විභාගය. එච්චරයි. බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරනවා පින්නතුනි ওই විදිහට නැවත පුරුදු කරලා අපිට ඒ කියන කාරණේ ස්ථීර හැටියටම සිදු කරන්න පුළුවන් වෙලාව වෙනකන් අතහරින්න එපා කියලා කියනවා. ඒ දේ ප්‍රගුණ කරන එක නතර කරන්න එපා කියලා කියනවා. භාවේති බහුලී කරෝති ස්වාදීති තං අදිඨාති. අපිට ස්ථීර හැටියටම ඕනම සභාවක් ඉස්සරහා ඕනම අවස්ථාවකදී ඕනම කලබල වෙච්ච වෙලාවක යහපත් වූ වචනයම කතා කරන්න පුළුවන් වෙන තාක්කල්ම වැරදි වචනය කිය සමාව අරගන්න ගමන් නිවැරදි වචනය කියන්න ඕන. ඕනම සභාවක් ඉදිරියේදී ඕනම පිරිසක් මැදදී ඕනම අවස්ථාවකදී අපි වැරදි වැඩක් කරනවා නම් සමාව අරගෙන ඒ වැරදි වැඩේ නිවැරදි කරලා නැවතත් සකස් කරලා කරන්න ඕන.
අපිට තේරෙනවා නම් අපි හිතන සිතුවිල්ල තුළ වැරදි විදිහට හිතන බවක් තියෙනවා කියලා. වැරදි විදිහට හිතනවා කියලා කියන්නේ ධර්මයේ භාෂාවෙන්ම කිව්වොත් එහෙම පංච නීවරණ වලට යට වෙලා හිතන බවක් තියෙනවා නම්, කෙලෙස් වලට යට වෙලා හිතන බවක් තියෙනවා නම් හිතටම කියලා දෙන්න ඕන. නෑ මං බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට කොයි විදිහට හිතන එක වැරදි. ඕක වැරදි සිතුවිල්ලක්. ඔయిత වඩා හිතන්න ඕන මෙන්න මේ විදිහටයි කියලා හිතට උගන්වන්න පටන් ගනිමු. අන්න එතකොටයි පින්නතුනේ වැරද්ද කියන දේ අපේ ජීවිතයෙන් නිදහස් කරගන්නේ කොහොමද කියන එක ගැන අදහස අපිට පහළ වෙන්න පටන් ගන්නවා. අපි ඉගෙන ගන්න පටන් ගන්නවා. හැබැයි ওই දේවල් ටික මනක් හැටියට අහලා තියෙන්න පුළුවන්, පොත්පත් වලින් කියවලා තියෙන්න පුළුවන්, දැනුම තියෙන්න පුළුවන්. ඒ වුණාට ඒ ලබාගත් දැනුම හෝ අපි ගාව තියෙන ඒ ධර්මකාරණා අපි භාවිතා කරන්නට දන්නේ නැත්නම්, පුරුදු කරන්නට දන්නේ නැත්නම්, පාවිච්චි කරන්නට දන්නේ නැත්නම් ඒවා කල්පනපු ආයුධ වගේ තමයි. කිසිම ප්‍රයෝජනයක් නැහැ. ධර්මයේ සඳහන් වෙනවා රත්තරන් වාදන තියෙනවලු බුදු පියාණන් වහන්සේමයි කියන්නේ. අපේ ගෙදර තිබ්බොත් එහෙම පින්නතුනේ රත්තරන් වාදන අපි ඒව පිහදාන්නේ නැතුව, සුද්ධ පවිත්‍ර කරන්නේ නැතුව එහෙම දාලා තිබ්බොත් එහෙම කාලයක් යනකොට ඒ වගේ දිස්නේ නැති වෙලා යනවා. විලිසෙන්නේ නැති වෙලා යනවා. විලිසීම නැති වෙලා යනවා. ඒ වගේමයි පින්නතුනේ අපේ ජීවිතය තුළ තියෙන මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා කියලා කියන යහපත් වූ ගුණාංගයන් අදිෂ්ඨානය, සීලය, සිහිය, හිතේ තැන්පත්කම, ඥානය ආදී කියලා කියන ගුණ නුවණ අපේ ජීවිතෙන් අපි නැවත නැවත එළියට ගන්නේ නැතිනම් ඒ වෙනුවට සිද්ධ වෙච්ච වැරද්ද හෝ සිද්ධ වෙමින් පවතින වැරද්ද මෙනෙහි කර කර ඉන්නවා නම්, ඒ මතේම හිත හිතා ඉන්නවා නම්, කටයුතු කරනවා නම් අපේ තියෙන අර ගුණවලත් දිස්නේ නැති වෙලා යනවා. නමුත් තථාගතයන් වහන්සේ අපිට දේශනා කරන්නේ පින්නතුනේ අපි ගාව තියෙන වැරද්දම අයි වැරද්දෙන් නිදහස් වෙන්නම මාර්ගෝපදේශකෙක් බවට පරිවර්තනය කරගන්න කියලා. අන්න එහෙම වුණාම අපිට අපේ භාවනාවේදී වුණත් ඊටා සාර්ථක ගමනක් යන්න පුළුවන්. හිත පිට දුආවි කාරි නැහැ. ඒ දෙයට අනුමත වෙලා, ඒ දේ අනුමත කරලා අපි හිතට කියලා දෙමු හිත පිට ගියා නම් තමයි මං කරන්ට ආවේ මේ ශරීරය දිහා බලාගෙන ඉන්න. අපි හිතට පොඩ උගන්වනවා. සද්දයක් ඇහෙනකොට ඒ සද්දයට හිත වැඩිපුර යන්න පුළුවන්. කාරි නැහැ. අපි හිතට උගන්වමු සද්දයට හිත යනවා නම් තමයි. නමුත් මම දැන් මේ කරන්නේ භාවනාවෙන් ශරීරය දිහා බලාගෙන ඉන්න. සද්ද අහගෙන ඉන්න එක නෙවෙයි. අපි හිතට කරුණාවන්තව උගන්වන්න පටන් ගමු. ඒ කරන වැරැද්දට අපි සමාව දෙන්න පටන් ගන්නවා. ඒ වැරැද්ද දැක ඒ වැරැද්ද අනුමත කරලා ඒ වැරැද්ද නිවැරදි කරන විදිහේ මාර්ගෝපදේශනය අපි සලසන්න පටන් ගන්නවා. අන්න එහෙම වුණාම පින්නතුනේ අපේ ජීවිතේ වැරැද්දම අපිට නිවැරද්දට යන්න පාර පෙන්නනවා වෙයි. මේකටයි කියන්නේ වැටුනොත් නැගිටිනවා කියන්නේ. ඉතින් මම බොහොම සන්තෝෂයි අද දවසේ මට ওই කියන කාරණා ටික කියන්න අවස්ථාවක් හම්බෙච්ච එක ගැන. මේක තමයි අපේ නිවීමේ කලාව. ඉතින් මම බලාපොරොත්තු වෙනවා, මම හිතනවා මේ කියපු දේශනාවෙන් ඔයයන්ගේ ජීවිතය තුළ තමන්ගේ තියෙන දුකම් කටළු වලින් නිදහස් වෙන්න මොකක් හරි ක්‍රමයක් සකස් වුණා නම් ඒක ඔයයන්ට බොහෝ කාලයක් යහපත හිතසුව පිණිස වේවා කියලා බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තිරුවන් සරණයි. අන්දමයන් ධම්ම කථාය සාදුකං දදාමසේ සාදු සාදු සාදු